ලක්ෂණේ තියෙන්නේ කියලා. එතකොට නමුත් මේක ඉගෙන ගන්නකොට රූපය ගැන දැන් රූප කලාප වුණත් ඉගෙන ගන්නකොට මේ අර අධ්‍යානයේ තුල මැදහරියේදී ඇත්ත වගේ තමයි ඉගෙන ගන්න. ඇත්ත වගේ එකක්. ඒ කියන්නේ ඇත්ත වගේ තමයි ඉගෙන ගන්න වෙන්නේ. එහෙම තමයි ඒක අධ්‍යයනය කරන්න වෙන්නේ. දැන් මේ පොතපත අධ්‍යයනය කරන අයට තමයි ඒ වචන ටික කිව්වේ. ඉතින් මේ රූප කලාපයේ විශේෂයෙන්ම ඔබ කලබල වෙන්නත් එපා. රූප කලාපය කියන වචනේ ලොකු එකක් නෙමෙයි. අපි නාම රූප පරිච්ඡේදයේ දේශනාවේ දෙවෙනි කොටසේ රූප කලාපය ගැන තමයි විශාල කොටසක් පැහැදිලි කරන්නේ. ඉතින් රූප කලාපයක් කියන්නේ කුඩාම ඒකකය කියලා ගන්නේ රූපය හැදෙන්නේ රූප කලාප ප්‍රසාද රූපයක් හැදෙන්නේ 54ක එකතුවෙන්. ඉතින් රූප කලාප විශාල ප්‍රමාණයකින් රූපයක් හැදෙන. ඒතර බුදුන් වහන්සේ පැහැදිලි කරන්නේ විශේෂයෙන්ම ප්‍රසාද රූපේ. මොකද මේ කතාවේ ඔබට අවසානයේ යනකොට මේ කතාවේ ඔබට ඉතුරු වෙන්නේ ඇත්තම කිව්වොත් මේ කතාවේ ඉතුරු වෙන්නේ මේ ප්‍රසාද රූපේම තමයි. ඒ කියන්නේ ඔබ යමක් දැනගන්නේ ඔබේම විඥාණය. මේ සුෂ්ඨානක රහතන් වහන්සේගේ තමයි ඒ අවබෝධයේ ඒ පැත්තෙන් තමයි ඒ සුෂ්ඨානක රහතන් වහන්සේ අවබෝධ කරන්නේ. නමුත් සමතයානිකයා හිර වෙන්නේ. සමතයානික මේ අද ඉන්න මේ ਬਾගෙට දැනගන්න අය හිර වෙන්නේ. ඒකට හේතුව මේ සම්පූර්ණ දැනගන්න කෙනාට හිර වෙන්නේ නැහැ. මොකද සමාධිමත් සිතේ සමාධිය නම් දකින්නේ සමාධිය තුලින් නම් මේ රූපේ දකින්නේ ගැටලුවක් එන්නේ නමුත් දැන් මේ සමාධියක් නැතුව පොතෙන්නේ දකින්නේ. පොතනේ බලන්නේ. දැන් පොතේ ලියලා තියෙන එක කියවන්නේ. එතකොට සිද්ධ වෙන්නේ මේක දැනුමක් විදිහට අධ්‍යයනය කරන්න. දැන් ඔහුට එතකොට ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. ප්‍රායෝගික නැහැ. ප්‍රායෝගික නැති නිසා හිතනවා මේ රූපේ තියෙනවා කියලා. දැන් සාමාන්‍ය පෘථග්ජන ඕනම මනුස්සයෙකුට සත්තුන්ටත් මේ රූපේ තියෙනවා කියලා තමයි හිතෙන්නේ. ඒකම තමයි දුක, ඒකම තමයි මායාව, ඒකම තමයි අපි රැවටෙලා ඉන්න අවිද්‍යාව. දැන් ඒකෙන් මිදෙන්න, ඒක ඇත්ත කරගන්න ගිහිල්ලා බෑ. ඒතකොට ඒකෙන් මිදෙන්න ඒක ඇත්තක් නොවන බවම දකින්න ඕනේ. එතෙන් රූප කලාපය කියනකොට මේ කවුරුත් නොදන්න මේ සැඟවුණු ඒ වගේ දෙයක් නිසා ඒක මේ රූප කලාපයක් තියෙනවා කියලා ගන්න යන්න එපා. ඇයි එහෙම කියන්නේ? අධ්‍යයනය කරන්න රූප කලාප ගැන හොඳට අධ්‍යයනය කරන්න. සුද්දාෂ්ටකයක් ඉන්නේ. එතකොට මේ සේරම හැදිලා තියෙන්නේ. එතකොට සුද්දාෂ්ටකය කියන්නේ අකුඩාම එකකේනේ. රූප කලාපයක් හැදිලා තියෙන්නේ සුද්දාෂ්ටකෙන් එන්නේ. ඒ කියන්නේ රූප කලාප 54කින් රූපයක් හැදෙනවා කියනකොට ඔය හැම රූප කලාපයක්ම සුද්දාෂ්ටකයකින් හැදිලා තියෙන්නේ. සුද්දාෂ්ටකය තමයි මූලික බේස් එක තියෙන්නේ. එතකොට දැන් මේ රූපේ කියලා දෙයක් කරගන්න යන්න එපා. මේ කතාව එහෙම මං අපි හැමතිස්සෙම කියන්නේ හේතුවක් තියෙනවා. ඒ කියන්නේ රූපේ කියලා දෙයක් එහෙම මේකේ දකින්න ලැබෙන්නේ නැහැ ඔබට. නැහැ මේ සත්‍ය දකිනකොට ඔක්කොම දකින්න දැන් මේකේ අයි මේ ලක්කන පදත්තාදාන මේ මෙහෙම දකින්න කියන්නේ. එහෙම දකින්න කියන්නේ එහෙම නැති බව දකින්නයි. ඒ රූපේම එහෙම දකිනකොට ඒක නැතිව දකින්න. දැන් බුදුන් වහන්සේ ගොඩක් පැහැදිලි කරන්නේ මෙතන ප්‍රසාද රූපය ගැන. දැන් ඔබ රැවටෙන්න එපා. ඔබ රූපේ කියලා දකින්නේ ප්‍රසාද රූපයෙන්ම තමයි. ওই සියල්ලම දකින්නේ ප්‍රසාද රූපයෙන් තමයි. ප්‍රසාද රූපේ දකින්න එක තමයි ප්‍රසාද රූපයකටයි රූප කලාව 54ක් තියෙන්නේ. ප්‍රසාද රූපයෙන් තමයි අනිත් රූප සියල්ල දකින්නේ. මතක කරන්න එපා. මොකද ඔබ කොහොමද දකින්නේ? ඇහෙන්නේ වර්ණ පේන්නේ. ඇහැට පේන්නේ චක්කු ප්‍රාසාද රූපයක්නේ. ඔබට ඇහෙන්නේ කනේ දැන් ඇහෙන්නේ ශබ්දෙන්. ශබ්දේ එතකොට එන්නේ සෝත ප්‍රාසාද රූපයකින්නේ. එතකොට චක්කු ප්‍රාසාද රූප කලාපද එතන චක්කු ප්‍රාසාද රූප කලාපයක චක්කු ප්‍රාසාද රූපයකට රූප කලාප 54ක් තියෙනවානේ. එතකොට චක්කු ප්‍රාසාද රූපනේ. එතකොට මේවා සේරම ප්‍රසාද රූප. අමතක කරන්න බෑ. ආයතන 6 තමයි මේ ප්‍රසාද රූප තමයි අපි අධ්‍යයනය කරන්නේ. මේ අධ්‍යයනය කර යනකොට ප්‍රසාද රූපයක් කියන්නේ දැන් ඔබට ඇහෙන් දෙයක් පේනවා. ඇහෙන් දෙයක් පේනකොට ඒ පේන රූපේ කොහොමද හැදුනේ කියන එක. එතකොට ඒ රූපේ ඔබ දැන් කියන්නේ පොතක් කියලානේ. ඔහු පොතක් කියලා කතාවක් නැහැ. ඉස්සෙල්ලා එක ලියා ගන්න. ඒක මොකද මේ ඇහැ දන්නේ ඇහැ කියන්නේ කැමරාවක්. ඇහෙන් ගන්න කැමරාවෙන් ගන්න ෆොටෝ එකක්. එතකොට මනෝවිඤ්ඤාණයෙන් තමයි පොත කියන එක ගන්නෙ. එතකොට මනෝවිඤ්ඤාණයට තාම ගිහිලා නැහැ. මේ පංච ద్వාරනේ. ద్వාරය කියන්නේ දොරටුනේ. දොරටු වලින් ඇතුළටනේ මේ අරමුණු එන්නේ, ආරම්මණය එන්නේ. එතකොට මනෝවිඤ්ඤාණයට තාම ගිහිලා නැහැනේ.
මේ සිද්ධිය තමයි අවබෝධ කරගන්න මේ පැහැදිලි කිරීම. මේ නැත්තම් මේවත් අන්තිමටම මේ වෙනින් විදිහකට තමයි අපි පැහැදිලි කරන්නේ. ගැඹුරින් ගැඹුරට යනවා මේ ධර්මයේ කිව්වේ ඒකයි. දැන් ద్వාරයෙන් අරමුණු එන්නේ. එතකොට අරමුණු දැන් චක්කු ద్వාරයෙන් එන්නේ දැන් වර්ණයනේ. වර්ණාරම්මණයන්. එතකොට සෝත ద్వාරයෙන් එන්නේ. එතකොට මේ සද්ධාරම්මණයන්නේ. ඉතින් ගෝචර රූප කියන්නේ ඒවනේ. එතකොට ගාහන ద్వාරයෙන් එන්නේ. එතකොට ගන්ධාරම්මණයන්නේ. මේ එතකොට ජීවා මෙතන ద్వාරයෙන් එන්නේ. එතකොට රසාරම්මණයන්නේ. එතකොට කාය ප්‍රසාදයෙන් එන්නේ මේ විදිහටනේ පොට්ටබ්බාරම්මණය. දැන් මෙතන ආරම්මණය කියන්නේ ප්‍රසාද රූපයක්. ඒ ප්‍රසාද රූපය කියන්නේ එතකොට චක්කු ප්‍රසාද රූපයක් කියන්නේ ඒක තමයි රූප කලාප 54කින් හැදෙන්නේ. රූප කලාපයක් කියන්නේ එක රූප කලාපයක් කියන්නේ සුද්ධාෂ්ටකයක්. මේ කතාවේ සුද්ධාෂ්ටකය කියන්නේ කුඩාම ඒකකේ. ඒකකේ කියන්නේ එහෙම දෙයක් නෑ. ඒක අපිට ශක්ති ස්වභාවයක් වගේ එකක්. ඒක ඔබට දකින්න පුළුවන් එකක් නෙමෙයිනේ. ඇහැට දකින්න බෑනේ. ඒක අංශුවක් කියලා කියන්නත් බෑනේ. ඒක ශක්ති ස්වභාවයක් එකක්නේ. ඒක අංශු ස්වභාවයෙන් තමයි පැහැදිලි කරන්නේ. අංශුවක් කියලා අරගෙන ඒ වගේ ස්වභාවකින් අපි පැහැදිලි කරන්නේ. නමුත් ඒක අංශුවක් විදිහට පෙන්නුවාට ඒක අංශුවක් විදිහට නෙමෙයි පෙන්වන්න ඇත්තටම පෙන්වන්න ඕනේ. ඒකකයක් කියන නමෙන් තමයි අපිට මේක වචන තමයි පාවිච්චි කරන්නේ. ඒකකයක් කියලා කියමුකෝ අපි. එතකොට රූප කලාප කුඩාම ඒකකයක් සුද්ධාෂ්ටකයක්. සුද්ධාෂ්ටකයක්. ඒ කියන්නේ ශක්ති ප්‍රභවයක් කියලා කිව්වත් හරි ඒක. ඒ ශක්ති ප්‍රභවයේ සුද්ධාෂ්ටකයක්. ශක්ති කියන වචනය පාවිච්චි කරන්න ඕනෙත් නැහැ. ප්‍රභවයක් කියන්නත් පුළුවන්. ඕනම වචනයක් අපි මෙතනට හඳුන්වා දීමක් නෙවෙයි. ඒක ඇහැට පේන එකකුත් නෙමෙයි. ඒක සුද්ධාෂ්ටකයක් තියෙන්නේ. මේ සුද්ධාෂ්ටකය කියන්නේ ශක්ති ස්වභාවයක් කියන හේතුව මේක මේ සුද්ධාෂ්ටකේ ස්වභාව ගණ දෙයක් කියලා හිතන්න එපා. ගණ ඒව නෙමෙයි. ස්වභාව පඨවි ආපෝ තේජෝ වායෝ. මේ ශක්ති ස්වභාව පඨවි කියන්නේ ඝන වෙන ශක්තියක්. මේ අපි මේ දැන් අවසානයේදී කියන්න ඕන එකක් මේ දැන් කියන්නේ. ඒ කියන්නේ මුලින් අපි පඨවි ඝන කියලා කිව්වට ද්‍රව ඝන ද්‍රව මෙහෙම කිව්වට රස්නි මේ ඝන ද්‍රව පඨවි ආපෝ තේජෝ වායෝ ඝන ද්‍රව රස්නි උණුසුම වාතය කියලා කිව්වට එහෙම මේ ඔබට දැන් එහෙම කියනකොට මේවා එහෙම දේවල් තියෙනවා වගේ දැනෙන්නේ. ආත්මීය දෘෂ්ටියකින් අපි මේවා බලන්නේ. ආත්මීය දෘෂ්ටියෙන් බලනවා කියන්නේ සවිඥානික මනසකින්නේ බලන්නේ. අපිට අපේ තියෙන හිතින් අපි මේවා මානසිකාරයෙන් නෙමෙයි දකින්නේ. දැන් මානසිකාරයෙන් අසරණකමක් තියෙනවා මේ සත්‍ය දකින්න බැරි. ඒක නිසා අපි මුලින් අපි මේ මාර්ගය තුල කටයුතු කරන මුලින් නවකයාට අපිට පෙන්වන්න සිද්ධ වෙන්නේ එයා ඉන්න ස්වභාවය එයාට තේරුම් ගන්න පුළුවන් විදිහට. එතකොට අපිට පොතක වුණත් දකින්න ලැබෙන්නේ ලියන්නේ දෙයක් තියෙනවා වගේ. පටවි කියලා දෙයක් තියෙනවා වගේ. එතකොට ඒ ඝන ද්‍රව ওই විදිහට තමයි ඔය ඔක්කොම ওই විදිහට තමයි පැහැදිලි කරන්නේ. ඒක එක්තරා අධිරක්. ඔබ හිතන්න එපා ඒක අවසානයේ කියලා. ඒක අවසානයේ නෙමෙයි. නිට්ටාව නෙමෙයි. අවසානයේම නෙමෙයි. දැන් ඔබ එන්න එපා මෙතනින් ඔබ එන්න එපා මෙතන යථාභූත ඥානෙට. ඔබ අභිඥාවට එන්න එපා. ඔබ අභිඥා අවදි වෙන්න එපා. ඔබ අභිඥාවෙන් දකින්නකොට ඔහොම නෙමෙයි පේන්නේ. හැබැයි අභිඥාවෙන් දකින්න පෙර මුල් අවස්ථාවේ මෙන්න මේ સિદ્ધාන්තයේ විදිහට දකිනවා. ඒක තමයි ඔබ ඉන්න තැන. ඔබට තාම අභිඥා නැති නිසා තමයි ඔබ ඔය දෙයක් තියෙනවා වගේ කතා කරන්නේ. හැබැයි මේ අපේ භික්ෂුන් වහන්සේ නමක් හරි මේ විදිහට ආධ්‍යාත්මිකව දියුණුණක් උන්වහන්සේට වැටහෙනවා. උන්වහන්සේ ඇත්තටම මහා දියුණු මනසකින් දකිනවා. එහෙම දෙයක්වත් නැති බව. එහෙම දෙයක්වත් නැහැ මේකේ අවසානයේ. අන්න ඒ කෙරවල තියාගන්න ශුන්්‍යත පටිසංයුත්ත දේශනාවේ තියෙන්නේ. බුදුන් වහන්සේ දේශනා කරන්නේ එතනට යන්නයි. ශුන්්‍යතාවේ කරා යන්නයි. ශුන්්‍යත චේතෝ විමුක්තියක් කරා යන්නයි. ඒතකොට ශුන්්‍යතාවේ එකපාරටම දකින්න බෑ. ඒක නිසා අපි අධියරෙන් එන්න ඕනි ගැඹුරට. එතකොට මේ සත්‍ය දකින්න කෙනෙක් අවබෝධ වුණු කෙනෙක් පැහැදිලි කරනකොට ඔහු පැහැදිලි කරන්නේ ඔහු සත්‍ය දැකලා. ඔහු සත්‍ය දකින්නවා. එතකොට ඔහු දන්නවා මෙහෙම දෙයක්වත් නැති බව. නමුත් ඔබට පැහැදිලි කරන්න ඕනි නිසා එතන ඉඳගෙන කතා කරනවා. පඨවි ආපෝ තේජෝ වායු කියලා පොතුත් ලියනවා. වෙන්න පුළුවන්. නමුත් ඒක ඔහු නොදැන නෙමෙයි කරන්නේ.
දැන් පුංචි ළමයෙක් එක්ක සෙල්ලම්ගේ ඇතුලේ අම්මා ගිහිල්ලා සෙල්ලම් කරාට අම්මා මේතන මේ අම්මා කිව්වට මේවා රසයි කියලා එහෙම මේ වැලි කෝප්පයක්නේ දෙන්නේ. වැලි කෝප්පයක වැලි කිරිබත් කියලානේ කන්නේ. නමුත් ඒකේ වැලිනේ තියෙන්නේ. නමුත් අම්මට දන්නවනේ මේක එහෙම නෙමෙයි කියලා. අන්නේ අවබෝධේ මේ සත්‍ය අවබෝධ වුණ කෙනා දන්නවා. පඨවි කියලා දෙයක්වත් නැහැ. වායෝ කියලා දෙයක්වත් නැහැ. පඨවි ආපෝ තේජෝ වායෝ සේරම මේ අවබෝධයටපත් වුණු කෙනාට අවබෝධයි මේ සේරම සම්භූත කියලා. සම්භූත කියන්නේ සකස් වෙනවා. සකස් වෙන ශක්ති ස්වභාව ටිකක් තියෙන්නේ. නැතුව එහෙම එකක් නැහැ. මෙතන එකම ශක්ති ස්වභාව ටික සකස් වීමක් තියෙන්නේ. මේක උපමා කරනවා නම් දැන් උණුසුම වැඩි නම් ජල වාෂ්ප සීතල වේගන එනවා නම් උණුසුම අඩු වෙනකොට ඒ ජල වාෂ්ප ඝනීභවන වෙලා ද්‍රවයක් වෙනවා. තවත් සීතල වැඩි වෙනකොට ඒ කියන්නේ උණුසුම අඩු වෙනකොට ඒ ද්‍රවය තවත් ඝන වෙලා අයිස් කැටයක් වෙනවා. මේක අනිත් පැත්තට කියනවා නම් අයිස් කැටය තේජෝ ධාතුව වැඩි වෙනකොට රස්නි වැඩි වෙනකොට ද්‍රවයක් වෙනවා. ඒ කියන්නේ පඨවි ද්‍රව වෙනවා තේජෝ ධාතුව වැඩි වෙනකොට. එතකොට ද්‍රවයේ තවත් තේජෝ ධාතුව වැඩි වෙනකොට වායෝ වෙනවා. එතකොට මේ විදිහට මේක වායෝ තවත් මේක ඇවිල්ලා තේජෝ ධාතුවත් එක්ක තේජෝ ධාතුව කියලා මෙහෙම කිසිම දෙයක් නැහැ. ශක්ති ස්වභාවයක්ම තමයි තේජෝ කියන්නේ. තේජෝ කියන්නේ රස්නියනේ. ඒකේ ශක්ති ස්වභාවයක් තියෙන්නේ. මේ රස්නියත් එක්කලා ඒ අර අපි අංශු කියලා කිව්වොත් එහෙම මේ අංශු මේ සීතල වෙනකොට ඝන වෙලා අයිස් කැටයක් වෙන එක අංශු නිකන් උපමා ගන්න උදාහරණයක් විදිහට ඒ අංශු ටික තවත් මේ සීතල වැඩි වෙනකොට ඝන වෙලා ඒ අංශු ටික රස්නිය වැඩි වෙනකොට ද්‍රව වෙලා තවත් රස්නිය වැඩි වෙනකොට වායු වෙලා නැත්තර නැති වෙනවා කියන එක. ඒතකොට එතන අන්තිමට වතුරක් නැහැ. අන්තිමට වායුවක් නැහැ. අන්තිමට අංශු බවටම පත් වෙච්ච එකක් තියෙන්නේ. අංශුම එකතු වෙලා ඝන වෙච්ච එකක් තියෙන්නේ. දැන් මේ විදිහට ඔබ දැක්කොත් ඔබට මේ මහා භූතය කියලා දැන් මෙතන කියනවානේ ධාතු මත්තකය කියලා. ධාතු මත්තකය කියන මාතෘකාව මේ හරියට මේ එක කමටහනක් වැඩුවොත් නිවන දොරටුවම ඇරෙනවා. මේ 14 මහා භූත හරියට මේ ධාතු මත්තකය හරියට වැඩුවොත් ඒ ධාතු මනසිකාරය හරියට කරොත් නිවන් දොරටුවම ඇරෙනවා. ඒක තමයි මේ පෙන්වන්නේ මේ ගැඹුරෙන් ගැඹුරට යන හැටි. දැන් අපි හිතමු උපමාවක් විදියට කොස් ගහ ගමු. දැන් කොස් ගහ කියන්නේ ඝනයක්නේ. ඒක අල්ලන්න පුළුවන්නේ පටවියක්නේ. නමුත් මේකේ රස්නිය ගොඩාක් වැඩි වුණොත් මේක පිච්චෙනවනේ. ඔබ දන්නවා පෘථුවියේ රස්නිය වැඩි වෙනකොට තනකොළ ගස් පව අලු වෙලා කාන්තාර බවට පත් වෙනවා. ඉතින් මේ වගේ ඔබ මේ රස්නිය වැඩි වුණොත් මේ කොස් ගහ වුණත් අලු වෙලා යනවනේ. ඊට තවත් රස්නිය වැඩි වුණොත් එහෙම ඊට පස්සේ ඒක ගිය තනක් හොයාගන්න බැරි වෙනවනේ. දැවිලා ගිය තනක් හොයාගන්න බැරි වෙනවා. දැන් පෘථුවියම ඒ දේ සිද්ධ වෙනවනේ. ප්‍රශ්නේ වැඩි වෙලා සූර්ය හතතන මේ පෘථුවිය විනාශය ওই විදිහට කතා කරනවානේ. එතන මේ විදිහම තමයිනේ කෙනෙක් මරනවා අවන් එකට දැම්මහම එයා ගිය තනක් නැහැනේ ශරීරේ ගිය තනක් නැහැනේ ශරීරේ දැවිලා නැත්තර නැති වෙනවානේ. එතකොට මේ ඝන උනේත් මොකද්ද? අවසානයේ දැන් මේක අනිත් පැත්තට හරවමුකෝ. දැන් අර අයිස් කැටයට විච්ච දේ නෙවෙන්නේ. ඒ කියන්නේ මේ රස්නිය සීතල වෙනකොට ඝන වෙලා තවත් ඝන වෙලා ද්‍රව වෙලා ද්‍රව තවත් ඝන වෙලා පටවි වෙලානේ. ආයි රස්නිය වැඩි වෙනකොට පටවිය ඝනේ ද්‍රව වෙලා වායු වෙලා නැත්තර නැති වෙනවනේ. එතකොට මේ නැති උනේ මොකද්ද? ඒ නැති උනේ එතකොට අවසාන නැති වෙලා ගියා කියන්නේ මොකද්ද? ඒතර අර තියෙන රස්නියම නේද මේ ශක්තියම නේද මේ? මේ ශක්ති ස්වභාවයක්ම නේද ඝන වෙලා තියෙන්නේ. ශක්ති හොඳට බලන්න මෙතන දැන් අපි අංශු ටිකක් ඝන වෙලා ද්‍රව වෙලා අයිස් කැටේ හැදෙන එකක් අංශු විදිහට දැක්කහම පේනවනේ උපමාවකින්. දැන් මේකම නේද ශක්ති ස්වභාවයක් විදිහට ඝන වෙලා දැන් මේ කොස් ගහ කියන්නේ ඇත්තටම ඝනයක්ද? මේ විදිහට බැලුවා නෑනේ අර ශක්තියමනේ ඝන වෙලා තියෙන්නේ. එහෙනම් ආය අනිත් පැත්තට කොස් ගහ අලු වෙලා නැත්තර නැති වෙනවා නම් ඒ ශක්තියමනේ තියෙන්නේ. එතකොට මේ ධාතු මනසිකාරය හරියට වැඩුවොත් එයාට තේරෙනවානේ මේ හතර මහා භූතම දෙහිම දෙයක් නැති වෙන බව. ශුන්‍යතාවයට දකින්නවානේ. ශුන්‍යතාවේ පේන්න ගන්නවානේ. ඉතින් ඒ නේද ශුන්‍යත චේ විමුක්තියට යන පාර. ඒක නේද මේකේ අවසානයේ මේ අපි මේ රූපේ ඇත්ත කරගන්න නෙමෙයි රූපේ සත්‍ය දකින්නයි හදන්නේ. ඉතින් මෙතන අපි දැන් කතා කරන්නේ රූප කලාපෙත් මේ කතාවමයි තියෙන්නේ. දැන් මෙතන සුද්දාෂ්ටකය කියන්නේ පඨවි ආපෝ තේජෝ වායු කියන්නේ අර විදියම ශක්ති ඝන වීම ටිකක්. ඒකෙම සුද්දාෂ්ටකයේම
වර්ණ ගන්ධ රස ඕජා කියලා කියන්නේ 8ක්නේ. 8 කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා. වර්ණ ගන්ධ රස ඕජා කියන්නේ මේකේ වර්ණයක් තියෙනවා, ගන්ධයක් තියෙනවා, රසක් තියෙනවා, ඕජාවක් තියෙනවා. දැන් මේකේ සියුම් අංශුවක මේ සේරම තියෙනවා. ඔය කියන විදිහට ඕනම තැනක ඒ කියන්නේ ඕනම අංශුවක ඕක තියෙනවා. ඇත්ත කතාව කිව්වොත් ඕකයි. ඒ කියන්නේ මේක ශක්ති ස්වභාවයක්. ඒ ශක්ති ස්වභාවය හැම තැනම එකයි කියන එකයි. මේකෙදි අපේ මේ දෘෂ්ටිය තුල වෙන් කළා දැක්කට එහෙම වෙන් කරන්න පුළුවන් කමක් නැහැ මේ සත්‍ය දකින්න කෙනාට. වෙන් වෙලා පේන්නේ සියල්ලම එකම වෙනවා. ඒක තමයි අවසාන උත්තරයට එන්නේ. නමුත් අවසාන උත්තරේ දැන් සමීකරණේ ගානක් දීලා අන්තිම උත්තරේ මුලින් කිව්වට ළමයෙකුට තේරෙන්නේ නැහැ. ඒ වගේ ඔබට දැන් මේක තේරෙන්නේ නැහැ. ඔබ දැන් තාම ඉන්නේ මේ පොට්ටිකන ඉගෙන ගන්න. ඒක නිසා ඔබට අපිට කියන්න සිද්ධ වෙනවා. ඔය තියෙන පොතේ තියෙන විදිහට. එතකොට පොතේ තියෙන විදිහට අපි කියනවා නම් සුද්ධාෂ්ටකය කියන්නේ 8ක් තමයි. එතකොට පොතේ තියෙන විදිහටම අපි බලමු. පඨවි ආපෝ තේජෝ වායෝ 4යි වර්ණ ගන්ධ රස ඕජා 4යි 8යි. නමුත් සුද්ධාෂ්ටකයේ අපි කතා කරනකොට ඒක සියුම් අංශුවයි. ඒක බාහිර තියෙන එකද ප්‍රසාද ප්‍රසාද රූපෙත් බාහිර තියෙන එකත් එකමයි. නමුත් අපි ඒවත් අපි පටලැවෙන හින්දා එහෙමත් නොකියමු. අපි කියමු මේක ප්‍රසාද රූපේ කියලා. රූප කලා ප්‍රසාද රූපයක රූප කලාප 54ක් තියෙනවානේ. දැන් ඕකනේ ලිහලා බලන්න යන්නේ මේ. එතකොට රූප කලාප 54 රූප කලාප 54ම සුද්ධාෂ්ටකයකින් හැදෙන්නේ. එක රූප කලාපයක් අපි ගමු. එතකොට දැන් චක්කු ප්‍රාසාද රූප කලාපයක් ඇසට එන රූපාරම්මණයක ප්‍රාසාද රූපයක රූප කලාප 54 දිහා බැලුවොත් ඔබට පෙයි ඒකේ චතු සමුට්ඨාන කම්ම චිත්ත ඍතු ආහාර කියලා හතරට බෙදනවා. ඔබ ඒව දන්නවා නම් ඔබට ඒව දැන් කියනකොට තේරෙනවා. එහෙම නැත්නම් ඔන්න ඔබ මේක දැනුමට ගන්න. කම්ම චිත්ත ඍතු ආහාර කියලා හතරට බෙදනවා. බෙදන්නේ මෙතන මේ ධර්මයේම තමයි මේක අවබෝධ කරගන්න මේ යනම් පාරේ මෙහෙම දැනුමක් මෙතන තියෙන්නේ. මෙතන මේ බය වෙන්න දෙයක් නැහැ. මේ ලොකු වචන නෙමෙයි. මෙතන කම්ම චිත්ත ඍතු ආහාර කියන්නේ මෙතන මේ ප්‍රසාද චක්කු ප්‍රාසාද රූපේ කියන්නේ වර්ණාරම්මණයක් ඇහැට එනකොට ඒ ප්‍රාසාද රූපයක් චක්කු ප්‍රාසාද රූපයක රූප කලාප 54කින් හැදලා තියෙන ගමන් ඔබට ගොඩවල් 54ක් පේනවා. ඒ ගොඩවල් ටික එකතු වෙලා ප්‍රාසාද රූපයක් හැදිච්ච බවක් පේනවා. හැබැයි මේ 54ම දැන් අපි බැලුවොත් පොඩ්ඩක් ඒ 54ත් බෙදෙනවා ගොඩවල් 4කට. එක කම්ම දශකයක්. එතකොට ඍතු කම්ම චිත්ත ඍතු ආහාර. එතකොට චිත්ත කම්ම කියන එක අපි පොඩ්ඩක් තියමු. ඒක තවත් ගොඩවල් 3කට බෙදෙනවා. අපි චිත්ත ඍතු ආහාර කියන බැලුවොත් දැන් ප්‍රධාන අපිට මේ ප්‍රධාන පේන හැම දෙයකම ආහාර රූපයක් පේනවා. ආහාරයක් නැතුව රූපයක් වර්ධනය වෙන්නේ නැහැ. ගහක් වුණත් හැදෙන්නේ ආහාරයෙන්. දැන් මේ ශරීරය වුණත් ආහාරයෙන් යපෙන්නේ. අර ආහාර රූපයක් තියෙනවා කියලා. ඒතර සාමාන්‍ය කෙනෙකුට උනත් මේ කියනකොට තේරෙනවා. හැමතැනම එහෙනම් ආහාර රූපයක් තියෙන්න ඕන කියලා. දැන් ඔබ මේ කියන මේ පැහැදිලි කිරීම හොඳටම ඔබට දැනෙන්න ගන්නවා. කොස් ඇටයක් කොයිතරම් පුංචිද? කොස් ඇටේ අඟල් එකමාරයි. නමුත් පොළවේ තියෙන ඕජාව මේක මැෂින් එකක් වගේ උරනවා. උරලා පොළවේ තියෙන ඕජාවෙන්ම නේද දැවැන්ත කොස් ගහක් හදන්නේ. අඩි 50 60ක. එතකොට මේ අඩි අඟල් එකමාරක පුංචි මේ ඇඟිල්ලක කොටසක් වගේ පුංචි කෑල්ලකින් කොහොමද අඩි ගානක් අඩි 50ක් 60ක් දැවැන්ත වෘක්ෂ රාජයක් හැදෙන්නේ අර පොළවේ තියෙනව සේරම එතකොට මේ පුංචි කොස් ඇටෙන්ද ගත්තේ. මෙන්න මෙතන එතකොට පේනවා මෙහෙම ස්වභාවයක් තියෙනවා. ඒකට කියනවා ඇත්තටම බීජ නියාමය කියලා. ඉතු නියාම, කම්ම නියාම, බීජ නියාම. දැන් පංච නියාම ධර්ම. චිත්ත නියාම, ඉතු නියාම, කම්ම නියාම, බීජ නියාම. දැන් නියාම ධර්ම කියන්නේ මේ නියාමනය මේක ස්වභාවයක් තියෙනවා. මෙහෙම වෙන දැන් ඍතු නියාම කියන්නේ දැන් අවුව පායන.
කාලේ අපි දන්නවා මේ මෝසම් වැස් නිර්දිග මෝසම ඊසාන්ද මේ ඍතු නියම තියෙනවානේ. දැන් අපි දන්නවා දැන් ඔය සමහර රටවල මේක ග්‍රීස්ම ඍතුව මේක සීත ඍතු තියෙන. ඒ ඍතු නියාමනේ මේ ඍතු කියන්නේ උෂ්ණත්වය සම්බන්ධ කරගෙනයි. ඍතු කියලා කාරගෙන තියෙන්නේ. ඒක තේජෝ ධාතුවත් එක්කයි තියෙන්නේ. එතකොට මේක තේජෝ ධාතුව හැමතැනම බලපානවා. මේ කතාවේ. තේජෝ ධාතුව නැති තැනක් නැහැ. තේජෝ ධාතුව මේකේ තේජෝ කියන එකේ ලොකු තේරුමක් තියෙනවා. ඕජා කියන්නේ වේගයක් තියෙන තැනක්. ඕජාව කියන්නේ ගලන ස්වභාවයට වේගයක් තියෙනවා. මේවා ඊටාම ගැඹුරුයි. ඊටාම ගැඹුරුයි දැන් මේ කියන තැන ඊටාම ගැඹුරුයි. ඔබට සමහර විට ඔරොත්තු නොදෙන්න පුළුවන්. ඒක ඔබේ දැනුමට ගන්න. එහෙම නැත්නම් ඔබ මේක ඇත්තටම මේ ඊටාම ගැඹුරු තැනක් මේ කියන්නේ. මේක දකින්න ලැබෙන්නේ ඥාන අභිඥා අවදි වූාට පමණයි. මේ විදිහට හොඳට ගලපන්න හැකියාව තියෙන්නේ. අපි මේ ගලපන කාරණාව සිතක් හැදෙන තැනත් පෙන්වන්නේ මේ විදිහටමයි. කොහොමද මේ සිතක් හැදෙන්නේ කියන එකත් අපි මේ දැන් මෙතන අපි පෙන්වන්න යන්නේ ඇත්තටම මේ රූප කලාපයක් ගැනනේ. නමුත් සිතක් හැදෙන විදිහත් අපි පස්සේ අපේ දේශනයක් ඔබට ඉදිරිපත් කරා නම් මීට කලිනුත් අපි එවැනි දේශනයක් යම්කිසි කොටසක් ඉදිරිපත් කරා සම්පූර්ණ දේශනයක් කළේ නැහැ. මොකද මේ සමාජයට තාම එහෙම ආධ්‍යාත්මික දියුණුවක් සමාජයේ අපි එහෙම අය දකින්න අඩුයි. කෙනෙක් ඇහුවොත් කියනවෑර ප්‍රසිද්ධියේ එහෙම කරන්න සමාජයට එහෙම ඒව අහන්නත් අය නැහැ. ඒ තරම් බොළඳ විදිහට මේ මනසවල් ඇත්තටම බොළඳ වෙලා බොළඳ දේවල් කියලා මේ ඇත්තටම මේ ගුණාත්මක මේ වගේ ආධ්‍යාත්මික දේවල් කතා කරලා නැතිකමට මුළු සමාජෙම මේ මිනිස්සුන්ගේ මානසිකත්වවල බොළඳත්වයක් තියෙනවා. එතනින් ආධ්‍යාත්මික පැත්තට දියුණු වෙන්නේ නම් මේ වගේ කතිකාවත් කරන්න ඕනි. ඒ නිසාම තමයි අපි මෙහෙම ඉදිරිපත් කරන්නේ මේ ගැඹුරු කාරණා. සිතක් හැදෙන්නේ කොහොමද කියන එක තමයි ඇත්තටම වැදගත්ම වෙන්නේ. මේකේ අවසානයේදී අපි එතනට යමු. දැනට අපි මෙන්න මේ තියෙන රූප කලාපෙත් ඒ වගේම ගැඹුරු ඉදිරිපත් කිරීමක් තියෙනවා. කොහොමද රූප කලාපයක් හැදෙන්නේ? කොහොමද රූප කලාපකින් මේ ප්‍රසාද රූපයක් හැදෙන්නේ කොහොමද? මෙතන ඔබ හිතනා වගේ නිකම් මේ පොතේ තියෙන වචන ටික බලලා හරියන්නේ නැහැ. ප්‍රායෝගික වෙන්න ඕනේ. ප්‍රායෝගික වෙනකොට ඔබට අර කියන විදිහට සමාධිමත් සිතක් ඇති කරගෙන මේ දිහා නුවණ බැලුවොත් ඔබට විදසුන් නුවණ ගලාගෙන යනවා. ඒ ගලාගෙන ගියොත් ඔබට මේව තවත් ප්‍රසාරණය වෙලා පේන්න ගන්නවා. ගැඹුරින් ගැඹුරට ගිහිල්ලා. ඒතකොට ඔබට මේවේ සත්‍යම පේන්න ගන්නවා. අන්නේ සත්‍යම පේන කෙනෙකුට විතරයි මේම කියන්න පුළුවන්කමක් තියෙන්නේ. පොතේ බැලුවොත් ඔබට ඒ තරම් ගැඹුරට පොතේ යන්නේ නැහැ. පොතේ එක්තරා අපිට පේනවා ගිහිලා නැති බව. අපි ඒක නිසාම අපි ඔබට මේකේ ඒ පතුලටම ගෙනිලා පෙන්නනවා. කොහොමද මේක වෙන්නේ කියලා. එහෙම වුණාම තමයි ඔබට චතු සමුට්ඨාන වලින් අපි නවත්තන්නේ. අපි ඊටත් ගැඹුරට ගෙනියනවා. කම්ම චිත්ත ඍතු ආහාර කියන්නේ මේ ඔබ දැන් මේ භාෂාව තුළින් මේ දෙයක් කරගෙනයි මේක අහන්නේ. දෙයක් කරගෙන නෙමෙයි මේක ඊට වැඩිය ගැඹුරුයි. ඒ කියන්නේ සුද්දාෂ්ටකයෙන් තමයි මේ රූප කලාපය. රූප කලාප 54 කියන්නේ දැන් ප්‍රසාද රූපය හැදෙන්නේ. දැන් ඇහැට එන මේ වර්ණයක් හැදෙන හැටි නම් මේ බලන්නේ. එතකොට 54ට මේක ගන්නේ අපි කර්මයේ රූප විදිහට තව කොටස් තුනකට ගන්න නිසා අපි ඒක පැත්තකින් තියලා ගත්තොත් චිත්ත ඍතු ආහාර එකින් එක ලියා ගත්තොත් ආහාර රූප කලාප එතකොට එතන 8ක් තියෙනවා. සුද්දාෂ්ටකයට ඒ රූප කලාපයක් එකක් කියන්නේ. ඒක පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා. එතකොට මේ වර්ණ, ගන්ධ, රස, ඕජා කියන්නේ 아무තු දෙයක් නෙමෙයි. ඒවත් මේ ඔබගේම ඇස, කන, දිව, නාසයට අරමුණු වන වර්ණ, ගන්ධ, රස, ඕජා කියන එක හැම රූප කලාපයකම අඩංගු බව පෙන්නනවා. මේක ඝන දෙයක්වත් අංශු දෙයක්වත් නෙමෙයි. ශක්ති ස්වභාවයක්. ඔබ කොහොම හිතුවත් අපිට එහෙම වචන පාවිච්චි කරන්න වෙනවා. එතනට තමයි යන්න වෙන්නේ. ඝන, පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා. ආහාරජමය ස්වභාවයකින් රූප කලාපයක් පෙන්වන්න අපේ මේ ධර්මයේ තුලට මේ දේවල් දාපු ඒ අයගේ උත්සාහය පෙන්වන එක එතන දකින්න කවරට කෙනෙක් දැකලා තමයි ඉතින් පෙන්වන්න ගින් තියෙන්නේ ධර්මයේ තුල. නැත්නම් මේ
අත්‍තරම ඒ ආධ්‍යාත්මික දියුණු ඒ ආර්යයන් වහන්සේලාට යම් කිසි මේ මේ එන්න යම් කිසි ඒ සත්‍ය දකින්න කෙනෙක් ඕනේ මේ විදිහට කියන්නේ. නැත්නම් බුදුන් වහන්සේගෙම ඒ බුදුන් වහන්සේ ඉදිරිපත් කරපු ඒ දේශනා ඉස්මතු කරගෙන තමයි ඒ අභිඥාවෙන්ම දකින්න කාරණා මේවා. මේවා සාමාන්‍ය ආර්ය භූමියේ දකින්න ඒවා. මේවා ගැඹුරුයි. ඒ නිසා තමයි අපි කිව්වේ මේ පටවි කියන්නේ අපි ඝන කියලා පෙන්නනවාට මේකේ ඒකේ ස්වභාවය ඇත්තට පෙන්නුවේ ඒක ශක්ති ස්වභාව වලින් දකින්න කියන එක. පටවි ආපෝ තේජෝ වායෝ මෙහෙම ස්වභාව මේ භූත ස්වභාව භූත වෙන ස්වභාව ඒකත් එක්කම කියන වර්ණ ගන්ධ රස ඕජා. එතකොට මේ සුද්දාෂ්ටකයක මේක තියෙනවා. සුද්දාෂ්ටකය කියන්නේ මුළු අපි හිතමු දැන් ඔබ මේ දකින්න සේරම අංශු වලට කැඩුවා කියලා. කුඩාම අංශු වලට කැඩුවා කියලා. ඒ එක අංශුව සුද්දාෂ්ටකයක්. හැබැයි ඒ කඩන හැම අංශුවෙම සුද්දාෂ්ටකයේ තියෙනවා. දැන් ඔබ කියනවා මේක පොතක්, මේක මේසයක්, මේක අඹ ගෙඩියක්, මේ ඕනම දෙයක් ඔබ හිතන්න. මේක යකඩ ඕනම දෙයක් හිතන්න. ඔය ඔක්කොම කඩන්න කෑලි කෑලි වලට කඩලා පරීක්ෂණාගාරයක අන්තිම කුඩා අංශුව ගන්න. ඒකෙත් සුද්දාෂ්ටකයක් තියෙනවා. ඒ කියන්නේ ඔක්කොම සමානයි. ඔක්කොම සුද්දාෂ්ටකේ නම් සුද්දාෂ්ටකේ සමානයි. ඒ අට්ටකේ තමයි ඔය අට සුද්දාෂ්ටකේ කියන්නේ හරියට නිකන් රස අටක් වගේ. මේක උපමා කරන්නේ කොහොමද කියන්නේ අපිටත් තේරෙන්නේ භාෂාවෙන්. ඒ කියන්නේ මේ මෙතන ශක්ති ස්වභාව අටක් තියෙන්නේ. ඒ අට හැම එකෙම තියෙනවා. ඒ අට සේරම දැන් අපි දැන් ප්‍රසාද රූපයක් ගත්තත් ඒ යට වර්ණයක් ගත්තත් ඒ යට ශබ්දයක් ගත්තත් ඒ යට මෙතන රසණිය ගත්තත් ඒ යට මේ ගන්ධය ගත්ත හැම ප්‍රසාද රූපයකම ඔය යට තියෙනවා. එතන ඔබ ගන්න මොකද්ද රූප කලාපේ ඒක ඔය යටින් හැදෙන්නේ සුද්දාෂ්ටකේ. මේක දැන් සාමාන්‍ය කෙනෙකුට දෙරෙන විදිහට කියනවා නම් මෙන්න මෙහෙම උපමාවක් ගන්න පුළුවන්. ඔබ ඔය ගහක වැටලා තියෙන කොළයක් ගන්න අතට ඒ කොළේට වර්ණයක් තියෙනවා. ඒ කොළේට අල්ලුවොත් හද ගතියක් තියෙනවා. ඒ කොළේ මිරිකලා බැලුවොත් ඒකේ තේජෝ ගතියකුත් තියෙනවා. දිය වෙනවා. ඒ කොළේ ඊට පස්සේ ඔබ ගිනි තිබ්බොත් ඒකේ වායු ගතියකුත් තියෙනවා. ඊට පස්සේ ඒ කොළේ ඉඹලා බැලුවොත් සුවඳකුත් තියෙනවා. ඒ කොළේ දිවෙන් විකලා බැලුවොත් ඒකේ රසකුත් තියෙනවා. ඒ කොළේ පොඩක් බැලුවොත් රස බැලුවොත් ඒ කොළේ රසක් තියෙනවා. ගන්ධයකුත් තියෙනවා රසකුත් තියෙනවා. ඒ කොළේට තට්ටුවක් දැම්මොත් ඒකේ සද්දකුත් තියෙනවා. ශබ්දකුත් තියෙනවා. ඉතින් මේ වර්ණ ගන්ධ රස ඕජා පඨවි ආපෝ තේජෝ වායෝ ඔය කොළේ තියෙනවා. ඔබ මොකද්ද අතට ගන්න? ඔබ මොකද්ද දකින්නේ? හැම දෙයකම ඔක තියෙනවා. මේක තමයි ඇත්තම අන්වීක්ෂය. ඒ කියන්නේ කුඩාම ඒකකයට යන තැන. අපි කියන්නේ මේ නූතන විද්‍යාවේ අනුව මේ පරමාණුක අපි කියන්නේ පරමාණුටත් වැඩිය කුඩායි කියලා කියන්නේ. පරමාණු කුඩා කියලා අරගෙන කඩන්නේ. තව බුදුන් වහන්සේ මේ කඩන පෙන්නන තැන පරමාණුව දැන් විද්‍යාගාරයේ අරගෙන පරමාණුව කඩලා පරමාණු බෝම්බ හැදුවේ ශුන්‍යතාවයට අරගෙන ශුන්‍යතාවයේ එම්ටිනස් එකනේ පෙන්නන්නේ බෝම්බේ කියලා. එතනනේ ශක්තිය උපදින්නේ. අන්න එවැනි දෙයක් මෙතන තියෙනවා. මේක ඇත්තටම කිව්වොත් දෙයක් කියලා ගන්න බෑ. ශක්ති ස්වභාවයකට පත්වීමක් ශක්ති ස්වභාවයක් තමයි මෙතන තියෙන්නේ. ශක්ති අංශුවක් කියන්න පුළුවන්. ශක්ති අංශුවක් කියලා අපි ගමු. ධර්මනා ශක්ති අංශුව. දැන් කරන්ට් එක කියන්නේ ශක්ති අංශුවක්. ඒතකොට චුම්බක ශක්තිය කියන්නේ ශක්ති අංශුවක්. ඒ වගේ අපිට දැන් රශ්මිය වුණත් ශක්ති අංශුවනේ තරංග කියලා ගන්නේ ශක්ති අංශුවනේ. මෙන්න මෙවැනි සිද්ධිය. ඒකයි මේක සවිඥානික මනසකින් නෙමේ අවිඥානික මනසකින් ධර්මයේ ඔබට හම්බ වෙන්නේ කියලා. සවිඥානික මනසින් බැලුවම ධර්මයේ හම්බ වෙන්නේ නැහැ. ඒ ගැඹුරු තැන. අවිඥානික මනසකින් තමයි ඒක හම්බ වෙන්නේ. ඒක එතනට යන්නේ ගලාගෙන. ඒ තරම්ම ගැඹුරු පරයක් එතන තියෙන්නේ. දැන් මේ විදිහට දැන් අපි දැන් සිත හැදෙන තැන ගන්න දැන් වර්ණ කියන්නේ වර්ණ සිතනේ ඒ සිතනේ විඥානය කියන්නේ සිතනේ. එතකොට ගන්ධ සිතනේ රස සිතනේ. ඉතින් ඒත් ප්‍රසාදනේ මේ තියෙන්නේ. ප්‍රසාදේ ඒත් සිතමනේ තියෙන්නේ. සිත හැදෙන හැටිම තමයි මේ කතා කරන්නේ. අපි තව පැත්තකින් බැලුවොත් මේ රූප කලාපේ. රූපේ පජානාති කියන තැන. නමුත් මේ තාම ගැඹුරුයි. මේක අපි තව තැනකට ධර්මයේ තුල ගලපන තැනක් තියෙනවා. ඒක අවසාන කොටසක් තියෙනවා මේ නාම රූප පරිච්ඡේදයෙන් පස්සේ දිට්ඨි විසුද්ධියට මේ චිත්ත විසුද්ධියෙන් දිට්ඨි විසුද්ධියට මේක අපි මේ තවත් ගැඹුරට යන තැනක් පෙන්වන්න පුළුවන් අපිට. මේ සිතක් කොහොමද පේන්නේ? කොහොමද මේ සිතුවිලි අபிසංකරණයකට යන්නේ? කොහොමද නැවත නැවත එක එක ඒවා මතක් වෙන්නේ? මේ හැම දෙයක්ම කතා කරන්න පුළුවන්.
හැමදේම වෙන හැටි කියන්න පුළුවන්. නමුත් දැන් අපි දැන් කතා කරගෙන ගිය පරයය ටිකක් බලමු. ප්‍රසාද රූපය තුලම රූප කලාප 54. එතකොට හැදෙන්නේ. එතකොට කම්මචිත්ත ඍතු ආහාරක ගතට ආහාර රූප කලාප පේනකොට අෂ්ටකේම පෙන්නනවා. අපි කියන්නේ ගියේ පඨවි ආපෝ තේජෝ වර්ණ ගන්ධ රස ඕජා. ඒ ආහාර රූපමේ නොපෙනෙන ස්වභාවයක් තිබ්බත් ආහාර රූපයක් විදිහට ඒක ගන්න. ඒකම ගන්නවා. චිත්ත ඊතු කියන්නේ අතන තේජෝ මෙතන ගන්නේ රස්නිය උෂ්ණ රස්නි ස්වභාවය ගන්නෙ. ඒවත් පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියලා ඒකත් රස්නි ස්වභාවයෙන් ගන්න. එතකොට චිත්තද අට්ටකය කියලා ගන්නකොටත් කම්ම චිත්ත ඍතු ආහාර එතකොට චිත්තද ගන්නකොටත් එතනත් සුද්ධ අෂ්ටකය අරගෙන එතකොට චිත්තද නොපැහැදිලි චිත්තද රූපයක් විදිහට තමයි ওই ප්‍රසාද රූප වල ඕක පෙන්වන්නේ. එතකොට අටේවා 3ක් ගන්නවා කම් චිත්ත ඍතු ආහාර ගත්ත. අටේවා 3ක් 24ක් ගන්නවා. මේ කම්මේ කියන එක ගොඩවල් 3කට බෙදෙනවා. මේක ප්‍රසාදයන්නේ. එතකොට මේක ඇහෙන්නේ ප්‍රසාද වෙන්නේ. දැන් කණ්ණාඩියක් කියන්නේ දැන් අපි කණ්ණාඩියකට ආලෝකයේ තියෙනකොට මොන හරි වැටුනොත් ඒක ස්පාර්ක් වෙනවනේ කණ්ණාඩියට පේනවනේ. කණ්ණාඩියක් ඇල්ලුවොත් එහෙම කණ්ණාඩියට පේනවනේ කණ්ණාඩියට වැටෙනේවා ආලෝකයේ තියෙනකොට වැටෙනවනේ. එතකොට කණ්ණාඩියෙන් අපිට පේනවනේ මෙන්න මේකම තමයි ඇහැ කියන්නේ. ඇහැට වෙන්නේ මේ ප්‍රතිබිම්බයන්නේ කණ්ණාඩියේ තියෙන. ඇහැ කියන එකේ මුකුත් නැහැනේ. ඇහැ කියන එකේ බාහිර පේන එකේම ප්‍රතිබිම්බයන්නේ. අන්න ඒ වගේ ඇහැ කියන්නේ ප්‍රතිබිම්බයක්ම තමයි. හැබැයි ඇහැ කියන එක ප්‍රතිබිම්බයක් වුණාට ඒ ප්‍රතිබිම්බයම රූප අපි දකිනවනේ ප්‍රතිබිම්බයක්. ඒතකොට එතන හැදෙන්න හේතුවක් තමයි පෙන්වන්නේ. ඒක හැදෙන්න හේතු වෙලා තියෙන්නේ දැන් කණ්ණාඩියේ නම් රසදිය. රසදිය දාපු නිසානේ එතන අනිත් පැත්තට බෙම පේන්නේ. කණ්ණාඩියේ නිකම් වීදුරෙන් එච්චර පේන්නේ නැහැ නේ. ඒකට රසදිය ගෑවට පස්සේ ඒකෙන් අර දීප්තිමත්ව ප්‍රතිබිම්බයක් මෙහෙම ස්පාර්ක් වෙන එක ප්‍රසාදයක් කියනවනේ. අනේ ප්‍රසාදයක් වෙන එක. ප්‍රසාද රූපයක් කියන එක. අනේ ප්‍රසාද රූපයක් කියන එකේ මෙතන අපි දැන් අපි කළුලපේ කියන චක්කු ප්‍රසාද. දැන් මෙතන තියෙනවනේ කණ්ණාඩියේ සිද්ධිය වෙන. අන්න එතන ඒක හැදෙන්න හේතු වෙලා තියෙනවා. පෙර කර්මයේ නව කර්ම කියන එක මේක පෙන්නන තැන ඊටත් වැඩි ගැඹුරු තැනක් මේ තියෙන්නේ. නමුත් අපි දැන් මෙතන තියෙන විදිහට බැලුවොත් කම්ම රූපේ කියන එක දශක 3කට බෙදලා එතකොට කාය දශකේ, භාව දශකේ, චක්කු දශකේ කියලා. චක්කු දශකේ මේක ඇහෙන්නේ පේන්නේ. එතකොට භාව දශකේ කියන්නේ මෙතන පුරුෂ ඒක තියෙනවනේ ස්ත්‍රී භාව, පුරුෂ භාව. දැන් පුරුෂයෙකුට ස්ත්‍රීන්ගේ ඒව හැදෙන්නේ නැහැ නේ. ස්ත්‍රීන්ට පුරුෂයන්ගේ ඒව හැදෙන්නේ නැහැ. හැම එකම දැන් අපි ගත්තොත් කොස් සැටෙන් හැදෙන්නේ කොස් ගහක්නේ. අඹ ඇටෙන් හැදෙන්නේ අඹ ගහක්නේ. එතකොට මෙතනක් තියෙනවනේ මොකක් හරි මේ කොස් සැටෙන් කොස් ගහක් හැදෙන්නේ කොහොමද? කොහොමද කොස් සැටෙන් කොස් ගහක් හැදෙන්නේ? අයි කොස් සැටෙන් අඹ ගහක් හැදෙන්නේ නැත්තේ? අන්න එතන ඒ වගේ ස්වරූපයක් මේකේ තියෙනවා කියන එක තමයි මේකෙත් තියෙනවා. මේ හැම රූප කලාපයකම මෙහෙම දෙයක් තියෙනවා. හැම රූප කලාපයකම මේ ස්වභාවය එකතු වෙලායි හැදෙන්නේ. නිකන් එකකින් හැදෙන්නේ නැහැ. එක රූප කලාපකින් කිසි දෙයක් වෙන්නේ නැහැ. රූප කලාප මේ සමූහයක් එකතු වීම නිසායි මේ දෙයක් හැදෙන්නේ. සම්භූත වෙලායි හැදෙන්නේ. ඒකයි මෙතන සම්භූත වෙනවා, පටිච්ච වෙනවා මේ හැම එක වචනයකම ලොකු වැඩක් සිද්ධ වෙනවා. සුද්ධාෂ්ටකයේ එක වුණාට මේකේ ස්වභාව සකස් වීමක් තියෙනවා. ඒ සකස් වීම තුළ දැන් ඒකයි මේක කම්මචිත්ත ඍතු ආහාර කියලා කොටස් වලට බෙදලා පෙන්නන්නේ. ඒකයි මේකේ ආහාර රූපයක් පෙන්වන්නේ. ඒකයි මේකේ උෂ්ණත්ව රූපයක් පෙන්වන්නේ, ඍතු රූපයක්. ඒකයි මේකේ චිත්ත රූපයක් පෙන්වන්නේ. මොකද මේක නිකන් අර දැන් අපි කියනවානේ දැන් සාමාන්‍යයෙන් පැලෑටියක් සත්වයක් කියනකොට නිකන් මේකේ තියෙනවානේ නිකන් අර මෙලෙක් ගතියක් තියෙනවානේ මේකේ. එතකොට ඒවැනි ධාතුවක් සකස් වෙන්න එපා, සෛල සකස් වෙන්න එපා. අනේ ඒ විදිහට මේක දකින්න ඕනේ. මේක ගැඹුරු නුවණකට ගන්න ඕනේ. එතකොට තමයි මේ චිත්ත රූපයක් කොහොමද එන්නේ කියන එක. චිත්ත රූපයක් කියන එක ආවේ කොහොමද කියන්නේ. එතකොට තමයි මේක තේරෙන්නේ භාව රූපයක් කොහොමද එන්නේ කියන එක. භාව දැන් අපි කියනවානේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන අෂ්ටකයට දැන් මේක දසක කලාපයක් වෙන්නේ කොහොමද? දසක කලාපයක් මේක හදන්නේ මේක දැන් මේක දැන් අර අපේ දැන් කියන ජීවිත දැන් මේක දැන් ඔබ දැන් දැක්කොත් ධර්මයේ තුල තියෙන වචනම අපි ගමුකෝ. ඒ ධර්මයේ තුල තියෙන වචන මොකද්ද? භාව දශකය කියලා කියනකොට ජීවිත දශකයේ භාව රූපේ ජීවිත රූපේ කියලානේ ගන්නෙ. ওই දෙකනේ 8ට එකතු වෙන්නේ. එතකොටනේ 10ක් හැදෙන්නේ. එතකොට ඒක ඊගාවකටත් වෙනවා ජීවිත රූපේ. ජීවිත රූපේ ඊගාවකටත් වෙනවානේ. ওই කම්ම රූප තුනේම ජීවිත රූපේ තියෙනවා. එතන ජීවිතයේ රූපයක් කියලා මේක
මේ දැන් සෛද්ධාන්තිකව ඔබට ඒ විදිහට ගත්තොත් දැන් මේ පෙන්නන ඒ න්‍යාය ධර්මයේ දිහා බැලුවම ඔබට පේනවා. එතකොට ජීවිත රූපයක් තියෙනවා. එතකොට චක්කුරු දශකයට චක්කු දශකය කියලා දැම්මා. එතන අර්මොද ඇස කියන එක වර්ණ රූපයක් පෙන්වන එක. ඊට පස්සේ කාය දශකයට දැම්මා. දැන් කාය ප්‍රාසාදය කියන මොකද මේ මෙතන කයක් කාය ප්‍රාසාදය කියලා දැම්මා. ඊට පස්සේ දැම්මා භාව දශකය කියලා. මෙතන මේ කම්ම රූප දශක තුනක් තමයි මේ ගොඩවල් තුනකට බෙදලා මේ විදිහට මේක ජීවිත කියලා තුනක්ම අරගෙන එක කම්ම නිසා ජීවිතය එන්නේ කියලා එක අරගෙන ඊට පස්සේ ඒක ප්‍රසාද චක්කු ප්‍රසාද කියලා අරගෙන කාය ප්‍රසාද කියලා අරගෙන භව ප්‍රසාද කියලා අරගෙන ඊට පස්සේ ඒක කම්ම රූප කියලා අරගෙන දශක තුනක් විතර අඳන 30ක් දශක 30ක් තුනක් විදිහට 30ක් අරගෙන තියෙනවා රූප කලාප 30ක් අරන් තියෙනවා. ඉතින් මේ විදිහට තවත් ඕනනම් මේවා බෙදලා පෙන්වන්න පුළුවන්. එහෙම කිව්වොත් එතකොට මේ දැන් ඇත්තටම මේ බුදුන් වහන්සේ දේශනා කරපු ඒ දේශනා උපමා කරගෙන අපි හිතනවා මේවා මේ විදිහට ඉදිරිපත් කරන්නේ නැත්තම් අත්‍තරම කියනවා නම් අභිඥාවෙන් ආර්යයන් වහන්සේ නමකට ඒ ගැඹුරු පරයයට ගිහිල්ලා ගැඹුරින් ඒක ගැඹුරින් ගැඹුරට බෙද බෙද ගියාම මෙතන මෙහෙම ස්වභාවයේ පේන එක කාට හරි කියන්න ඕන නම් කාට හරි ඒ දේ පැහැදිලි කරන්න ඕන නම් මේ විදිහට පැහැදිලි කරා ස්වභාවයක් අපිට පේන ඒක අපිට මේ වැරදි කියන්න බෑ. මොකද අපිට වුණත් මේ ධර්මයේ ගැඹුරින් ගැඹුරට බෙද බෙද ගියාම මෙවැනි ස්වභාව තමයි පේන්නේ. මෙවැනි ස්වභාව පේන්නේ. නමුත් ඒක කියනකොට ඒක අවබෝධයක් නැතුව තව කෙනෙකුට කියා ගන්න බෑ. අවබෝධයක් ඇතුව කියනකොට යාට තේරෙන්නේ මේ හැම එකක්ම එකම සුද්දාෂ්ටකයක් කියනකොට ඒ සුද්දාෂ්ටක කියන වචනේ කොහෙන් තර තිබ්බොත් එකම ශක්ති ස්වභාවයක් තියෙනවා. අපි ශක්ති ස්වභාවයක් කිව්වොත් එහෙම. හැබැයි මේවා පටලව ගන්න එපා. මේ වේදේ තුල මේ Hindu ආගමේ ශිව ශක්තිය කියලා එකක් හදාගෙන මේ එක එක නම් දාගෙන ඒව සංකාර. එහෙම සංකාරයක් දැන් අපි කියනවා නම් මේකත් ශක්තිය කියලා ඒකත් සංකාරයක්. මොකද සංකාරයක් කියන්නේ මේ අපි දාගත්ත නන්නේ. දාගත්ත නම් සම්මුති ප්‍රඥප්තිනේ. ඒවා සංකාර. නමුත් මේකේ යථාර්ථයක් තියෙනවා. යථාර්ථයක් තියෙනවා මේකේ පරම සත්‍යයක් තියෙනවා. ඒ සත්‍ය ස්වභාවයේ දකින්න අපිට කියන්න වචන ඕන වෙනවා. ඒතර අපි මේ කියන හැම වචනයක්ම සංකාරයක් වෙනවා. මොකද ඒවා අපි කියන ඒවා. නමුත් මේකේ දැන් අපි ලුණු ගැන කියන්න ගිහිල්ලා අපිට ලුණු ඒවා ගැන එක විදියට කිව්වට ලුණු ගැන කොහොමවත් අපිට කියා ගන්න බෑනේ. ඒ වගේ මේ සත්‍ය ධර්මය අවබෝධ වුණොත් කෙනෙකුට සත්‍ය දැක්කොත් කෙනෙක් ප්‍රත්‍යක්ෂ වුණොත් ඒක ඔහුටම විතරයි සාන්දිටික. තව කෙනෙකුට කියා ගන්න අපහසු වෙන්න පුළුවන්. ඉදිරිපත් කරන්න ගියාම ඒ අහන් ඉන්න කෙනා ගන්න එයාගේ දැනුම අනුවයි. එයා සමහරට මෙයා කියන ඒ ගැඹුරු පරයය එයාට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. සමහරට එයා ඒක ගැඹුරින් ගැඹුරු කියලා එයාට ප්‍රත්‍යක්ෂතාවයට ඥාණයට හසු වුණොත් එයාට ඒක දැනේ. අන්න එවැනි දෙයක් මෙතන තියෙනවා. ඉතින් මේ සුද්දාෂ්ටකය කියන එක අපි මෙච්චර මේ රූප කලාප 54කින් ප්‍රසාද රූපයක් හැදෙනවා කියන තැන මෙච්චර කතා කරන්න හේතුව මේක අතිශයින් මේකේ වැදගත්කම සිත හැදෙන හැටි තනක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේකේ ඔබ කියනවානේ ඔබ දෘෂ්ටියක හිටියොත් ඔබට නැවත උප්පත්තියක් තියෙනවා කියලා. අන්න එතනට සම්බන්ධයක් තියෙනවා. අපි අන්න එතනින් ඒ ටික කියලා නවත්තනවා. ඔබ මේ දෘෂ්ටිය තුළ මිත්‍යා දෘෂ්ටිය තුළ ඔබ මේ ලෝකයක් තියෙනවා කියලා ගත්ත දෘෂ්ටිය තුලත් රූප කලාපයක් තියෙනවා. එතනත් රූප සකස් වීමක් තියෙනවා. අපිට එහෙම තමයි කියන්න සිද්ධ වෙන්නේ. නැත්නම් ශක්ති ස්වභාවයක් තියෙනවා. ඒ විඥාන ශක්තිය තුළ ඒ පටිච්චිත විඥාන ශක්තිය තුළ එහෙම ස්වභාවයක් තියෙනවා. ඒක සකස් වෙනවා. ඒක සකස් වෙනකොට ඒක වෙනම පරයයක්. ඒ කියන්නේ මේ මරණින් මත්තේ ඒකේ දිගට යන විඥානයක් නැහැ කොහෙවත්. එතන සකස් වෙලා නැතිවීමක් ආයේක ඊගායකට සම්බන්ධයක් නැහැ. මේ එක සිතක්වත් ඊගාව සිතට සම්බන්ධයක් නැහැ. මේ ධර්මයේ විතාම බොහෝම සියුම්ම ලියා ගන්න ඕනි. ඒ කියන්නේ මේ සිතක් කියන එකත් එතන අතගෙන නිරුද්ධ වෙන ස්පාක් එකක් කිව්වනේ අපි. ස්පාක් එකක් කියන සිතක් කියලා දෙයක් නැහැ කියවනේ ඒක ප්‍රවාහයක් කිව්වනේ. ඒක ප්‍රවාහයක් කියන්නේ දැන් ඔබ දකින්න තරංගයක් කියලා දැන් ඔය නූතන විද්‍යාඥයෝ ඔය අඳිනවනේ රූපයක් තරංගයක් කියලා. දැන් අපි කියනනේ රස්නියක් තරංගයක්, වර්ණයක් තරංගයක්, ආලෝකයේ තරංගයක්. එතකොට තාපයේ තරංගයක්. එතකොට අපි දැන් දකිනවනේ මේ තව විදිහට කියනවනේ මේ ෆ්‍රීකවන්ස් කරන්නේ ඔය දැන් රේඩාර් තරංග.
ඒ වගේ දැන් තරංග වලින් ලෝකේ කියනවනේ. එතකොට අපි කරන ක්වොන්ටම් න්‍යාය ක්වොන්ටම් කියන්නේත් මේ තරංගයක තියෙන කෑලිනේ පැකට්නේ. ඒ කියන්නේ තරංග එකක් තියෙනවනේ ඇති වෙන නැති වෙන ඇති වෙන නැති වෙන ස්වභාවයකින් තරංගය තියෙන්නේ. ඇයි මේ ක්වොන්ටම් න්‍යාය එන්නේ? ක්වොන්ටම් න්‍යාය එන්නේ මේ දැන් මේ කුඩා මාංශු මේ රූප කලාපෙම තමයි මේ යන්නේ. මේ රූප කලාපේ වගේම දෙයක් තමයි නූතන විද්‍යාවේ මේ යන්නේ. මේ රූප කලාපේ ඊට වඩා ගැඹුරුයි. ඒක තාම නූතන විද්‍යාවට අහු වෙන්නේ නැහැ. නූතන විද්‍යාවට අහු වෙන්නේ නැත්තේ තාම එච්චරම් ගැඹුරට නූතන විද්‍යාව වැටිලා නැහැ. නූතන විද්‍යාවට එතනට යන්න සමහරට තව අවුරුදු 200ක් 100කට වැඩියයි. මොකද අපිට ඒත් හිතා ගන්න බෑ. එතනට යයිද කියලා. එතනට ඒ කියන්නේ ඒ තරම්ම මේ ආධ්‍යාත්මිකව මේ ආසියාවේ තියෙන මේ ආධ්‍යාත්මික මේ තියෙන මහා ආධ්‍යාත්මික මේ ගැඹුර මේ භෞතිකව පෙන්වන්න බෑ. භෞතිකව පරීක්ෂණාගාරයකට ගන්න බෑ. ගන්න බෑ. ඒක අතිශයින් ගැඹුරුයි. ඒ කියන්නේ මේ සුද්දාෂ්ටකේ පෙන්වන තැනම මේ රහස තියෙනවා. ඒ තරම්ම ගැඹුරු තැනක් මේකේ තව පෙන්වන්න පුළුවන් අපිට. මේ ශක්ති ස්වභාවය මේ අටකට බෙදන්නේ කොහොමද කියලා. අට බෙදුවේ කොහොමද? ඒකේ ඉන්නේ කොහොමද? ඇයි එහෙම හිතන්නේ? ඇයි එහෙම ගන්නෙ? ඒකේ තව ගැඹුරු මේ ගොඩාක් දැන් මේව දැන් කතා කරගෙන යනකොට දැන් පැය ගණන් යනවා. දැන් ඔබට අහන් ඉන්නත් බෑ. ඔබට මේ විශේෂ සමාහට නීරස වෙන්නත් පුළුවන්. කෙනෙකුට මේක එච්චර අදාළ නැහැ කියලා කෙනෙකුට ඒක අත්හැරලා දාන්නත් පුළුවන්. නමුත් ගැඹුරින් ගැඹුරට යන කෙනෙකුට මේ ඇත්තරම ඥාන සකස් වෙන්න ඕනේ. අභිඥා සකස් වෙන්න ඕනේ. ඒ අභිඥාවෙන් දකින්න දේ ඥානෙට හසු වෙන දේ සිතුවිල්ලකට හසු වෙන්නේ නැහැ. ඇත්ත කතා. සිතුවිලි වලට ඒක නීරසයි. කෙනෙකුට ඒක එපා වෙන්නේ සිතටයි එපා වෙන්නේ. මොකද සිතට ඒකට යන්න බෑ. ඒ ශුන්්‍යත පටිසංයුත්ත ඒ ගැඹුරින් ගැඹුරට යන ශුන්්‍යතාවයේ දකින්න තැන ඒ සමහර ඒ පැහැදිලි කිරීම ඒ ඥානෙට හසු වෙන දේවල් සිතුවිලි වලට ඔරොත්තු දෙන්නේ නැහැ. සිතුවිලි වලින් ප්‍රතික්ෂේප වෙනවා. නමුත් මේ අතිශයින් ගැඹුරුයි මේ විෂය. මේ රූප කලාපත් ඒ හා සමාන විෂයක්. කොහොමද මේ වර්ණයක් හැදෙන්නේ කියන එක? කොහොමද ශබ්දයක් හැදෙන්නේ කියන එක? කොහොමද මේ ශබ්ද විෂය? කොහොමද ශබ්ද ප්‍රාසාද රූපයක් හැදෙන්නේ කියන එක? කොහොමද වර්ණ ප්‍රාසාද රූපයක් හැදෙන්නේ කියන එක? වර්ණ ප්‍රාසාදයේ එළිය හැදෙන එකක් නෙමෙයි ඇත්ත කතාව. ඇත්ත කතාව මෙතන තියෙන චිත්ත දෙකක්. චිත්තයක්. මෙතන තියෙන්නේ චක්කු ප්‍රාසාද රූපේ ඇවිල්ලා චිත්තයක්. ඒක තියෙන්නේ ඒක ඔබට ඔය පේන එක නෙමෙයි. දැන් ඔබට පේන්නේ වර්ණයක්නේ. ඔබට පේන්නේ වර්ණයක් හැඩතලයක්. දැන් වර්ණයක් හැඩතලයක් නෙමෙයිනේ ඔබ ඇසුරු කරන්නේ නාමයක්නේ. හොඳට බලන්න මේ ඔබ ඇසුරු කරන්නේ පොතක්. ඔබ ඇසුරු කරන්නේ අඹ ගහක්. ඔබ ඇසුරු කරන්නේ කමල් නිමල්. ඔබ ඇසුරු කරන්නේ මේ චිත්තයක්. ඒතර ඔබ දකින්නේ චිත්තයක්. ඔබ චිත්තයක් කියන්නේ මෙතන තියෙන්නේ ඇත්තටම ඔබ හිතන දේ නෙමෙයි. ඔබ හිතන්නේ මෙතන වර්ණයක් පේන කියලා. මෙතන වර්ණයක් නෙමෙයි. ඔබට ඒක අපිට පැහැදිලි කරන්න වෙන ක්‍රමයක් නෑ. භාෂාවේ චිත්තයක් තියෙන්නේ. චිත්තයක් තියෙන්නේ. රූප සංඥාවක් තියෙන්නේ. ඒක අතිශයින් ගැඹුරුයි. මේ ප්‍රසාද රූපය කියන එක අතිශයින් ගැඹුරුයි. හැබැයි මේ රූපේ පරජානාති කියනවනම් ඒ රූපේ පරජානාති කියන්නේ මෙන්න මේ අවබෝධයට එන කෙනා. මේකට තමයි රූප කලාප බෙදා බැලීම කියන එක තියෙන්නේ. මේ රූප කලාප බෙදා බැලීම කියන එකට තමයි ඔය ලක්කන පදට්ටා දාන විදිහට මේ බලනවා කියන්නේ. ඊටාම ගැඹුරුයි මේක. ඒ කියන්නේ ඔය මහා භූත විදිහට බලන එක මේ අරමුණු සම්මර්ෂණය කරනවා කියන එක රූපේ මේක ඊටාම ගැඹුරුයි මේ රූප කලාප මේ සමතයානිකයාගේ විදසුන් ඒ සමතයානිකා විදසුන් නුවණට එන්නේ මේ හරහා. රූපේ පර්ජානාති වෙන්නේ නැතුව නාමේ පර්ජානාති වෙන්නේ නැහැ. මොකද මේ රූපේ මෙතන දැකීම තුලම නාමයට ගලනවා. ඒකට හේතුව තමයි එතනම විදසුන් නුවණට මේකෙන් ඒ නාම රූප පරිච්ඡේදයට ඒ නාමයයි රූපයයි වෙන් කර දැකීමේ තැනට මෙතනින්ම ගලන්නේ. ඒ කියන්නේ දැන් මෙයා බාහිර තියෙන්නේ මේකේ කියලා හිතුවට මෙයාටම මේක දැන් තව ටිකක් දිගින් දිගට මේව වෙන්නේ අපි කිව්වා විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ මේ සංසිඳිලා ඒ කියන්නේ කම්පන චංචන සංසිඳිලා මේවට ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව මේ සංඥාව සුකුම වෙලා ඒ කියන්නේ මේ ඒකාග්‍රතාවයේ කියන තැන මේ සති නිමිත්ත පිහිටන තැන ඒ කියන්නේ හතරවෙනි ධ්‍යානෙ සමාධිමත් සිතට ඒ ධ්‍යානේ ඒ කියන්නේ ඒකාග්‍රතාවයේ එකම අරමුණක පිහිටලා ගැඹුරින් ගැඹුරට යන්න තරම් සුදුසු සමාධියක් උපදිනු දාටයි
කෙනෙකුට ඉවසීමකින් බොහොම තීක්ෂණ නුවණකින් විදසුන් නුවණකින් විදගෙන යන ඥානකින් මේ එකින් එක විදගෙන ගැඹුරින් ගැඹුරටම ලියාගෙන කියලා පරම සත්‍ය අවබෝධ වෙන්නේ. එතනට යන ගමනේ තමයි රූපේ මේ විදිහට පටන් ගත්තට ඒ